අද අපි ටියුටර් channel එක හරහා ඔබ වෙත ගෙනෙනු ලබන්නේ අධ්‍යයනයේ පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතීය ප්‍රශ්න පත්‍රයේ සමාන්තර ශ්‍රේණි ආශ්‍රිතව එන ප්‍රශ්නයට කොහොමද අපි පිළිතුරු සපයන්නේ කියලා. ගැටලු විසඳීමට කලින් අපි මුලින්ම බලමු මේ සමාන්තර ශ්‍රේණි කියන්නේ මොකක්ද? කොහොමද අපි සමාන්තර ශ්‍රේණියක් හඳුනාගන්නේ? ඒ වගේම මේ සමාන්තර ශ්‍රේණි ආශ්‍රිතව තියෙන වැදගත් සමීකරණ ටික පිළිබඳව අපි මුලින් ඉගෙනගෙන ඉමු. අපි මුලින්ම මේ සංඛ්‍යා රටාව ගමු. මෙන්න මේ සංඛ්‍යා රටාවේ මේ ඉලක්කම් 4 1 3 7 ඊට පස්සේ මෙතන තිත් පෙළක් තියෙනවා. ඒකට මෙන්න මේ වගේ සංඛ්‍යා රටාවක් ගත්තට පස්සේ අපි බලන්න ඕනේ මේක සමාන්තර ශ්‍රේණියක්ද කියලා හොයාගන්න නම් පළවෙනි පදය හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර සංඛ්‍යාව අඩු කරලා බැලුවට පස්සේ එයට එන පිළිතුර සමාන නම් ඒ කියන්නේ මේ අතර තියෙන පරතරය සමාන නම් අපිට අන්න ඒක සමාන්තර ශ්‍රේණියක් කියලා සරලවම හඳුන්වන්න පුළුවන්. අපි දැන් බලමු මෙන්න මේ සංඛ්‍යා ශ්‍රේණියේ මේ අතර පරතරය කොහොමද කියලා. මේ පළමු ඉලක්කම් දෙක ගත්තට පස්සේ මෙන්න මේ පළමු ඉලක්කම් දෙක අතර පරතරය හොයන්නේ මේ පිටිපස්සේ සංඛ්‍යාවෙන් ඉදිරිපස්සේ ඉලක්කම අඩු කරලා. එතකොට මෙන්න මෙතන පරතරය විදියට එන්නේ 3න් එකක් අඩු කරාම පරතරය විදියට 2යි. මේ අතර පරතරය 2යි. ඒ විදියටම මේ 3යි 7යි අතර පරතරය, ඒ කියන්නේ 7න් 3ක් අඩු කරාට පස්සේ 4යි. ඊට පස්සේ මෙතන 9යි 7යි අතර පරතරය තියෙන්නේ 2යි. දැන් ඔබට පේනව නේද මෙතනදී මෙන්න මේ පරතරය සමාන නැහැ. ඒ කියන්නේ මේ අන්තරය සමාන නැහැ. ඒක සමාන නැති නිසා අපි ඒක සමාන්තර ශ්‍රේණියක් විදිහට සලකන්නේ නැහැ. එහෙනම් මේක සමාන්තර ශ්‍රේණියක් නෙවෙයි. අපි ඊළඟ සංඛ්‍යා රටාවට යමු. මේ සංඛ්‍යා රටාවේදී අපිට තියෙන්නේ 6 12 18 24 තිත් පෙළියක් තියෙනවා. ඒත් මෙන්න මේ වගේ සංඛ්‍යා රටාවක් සලකද්දිත් මුලින් කරා වගේම පසුපදයෙන් පෙර පදය අඩු කරලා මේ අතර තියෙන අන්තරය හොයමු. ඒකට මෙන්න මෙතන අන්තරයේ විදිහට අපිට ලැබෙනවා 6 ඉඳන් 12. කියන්නේ 12න් 6ක් අඩු කරාම උත්තරය 6යි. මෙතන අන්තරය 6යි. ඒ කියන්නේ පරතරය 6යි. ඒ විදිහට මෙතනත් 18න් 12ක් අඩු කරාම 6යි. මෙතන 18යි 24. එතකොට 24න් 18ක් අඩු කරාම අන්තරයේ විදියට අපිට හම්බ වෙනවා 6. ඒ කියන්නේ දැන් මේ සංඛ්‍යා රටාව අපිට ගත්තොත් මේ සංඛ්‍යා රටාවේ මෙතනින් පස්සේ දැන් 24න් පස්සේ ඊළඟට එන්න පුළුවන් ඉලක්කම නැත්නම් සංඛ්‍යාව අපිට පුළුවන් නිශ්චිතව කියන්න. ඒවල මේක රටාවක් විදිහට එක දිගට යන්න පුළුවන්. මෙතන අනිවාර්යෙන් පරතරය තියෙන්නේ 6යි. ඒකට 6 ඉඳන් 12ට 6යි. 12 ඉඳන් 18ට 6යි. 18 ඉඳන් 24ට 6යි. මේ සංඛ්‍යා දෙක අතර තියෙන පරතරයට අපි විශේෂ නමක් කියනවා. ඒක තමයි පොදු අන්තරය. එතකොට මෙන්න මේ වගේ පොදු අන්තරය සමාන වන සංඛ්‍යා රටාවක් ගත්තට පස්සේ අන්න ඒ වගේ එකකට තමයි අපි කියන්නේ සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ. මෙන්න මේ වගේ පොදු අන්තරය සමාන සංඛ්‍යා රටාවකට. එතකොට මේක සමාන්තර ශ්‍රේණියක්. එතකොට මෙතනින් පස්සේ අපිට පුළුවන් ලියන්න 24න් පස්සේ ඊළඟ පදේ විදියට 30. ඊළඟට 36 ওই විදියට අපිට මේ හැම සංඛ්‍යාවකටම 6ක් එකතු කරලා ඊළඟ පදේ විදියට අපිට ලියාගෙන යන්න පුළුවන්. අපි ඊළඟට තවත් සංඛ්‍යා රටාවක් සලකමු. ඒකට මේ සංඛ්‍යා රටාවේදී මෙතන පරතරය කලින් වගේමයි. මෙතන 4යි 2 අතර පරතරය විදියට තියෙන්නේ 2යි. 8යි 4යි විදියට ඊළඟට පරතරය තියෙන්නේ 4යි. 16යි 8යි විදියට ඊළඟට මෙතන පරතරය අපිට හමුවන්නේ 8යි. ඒකට මේකේ අර අපි කලින් කතා කර විදියට පොදු අන්තරය සමාන වෙන්නේ නැහැ. එහෙනම් මේක පොදු අන්තරය සමාන නොවේ නම් මේක සමාන්තර ශ්‍රේණියක් නෙවෙයි. එතකොට සමාන්තර ශ්‍රේණියක් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ පොදු අන්තරය සමාන වෙන්න ඕන. එහෙනම් අපි බලමු මේ සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියලා අපේ ගණිතයේ පෙළ පොතේ තියෙන විදිය. අපිට මේ සමාන්තර ශ්‍රේණි කියන පාඩම හමුවන්නේ 10 ශ්‍රේණියේ ගණිතයේ පෙළ පොතේ 24 වෙනි පාඩම යටතේ. පෙළ පොතේ තියෙන්නේ සමාන්තර ශ්‍රේණියක් යනු මුල් පදය හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කළ විට නියත අගයක් ලැබෙනසේ ඇති සංඛ්‍යා අනුක්‍රමණයකි. එහෙනම් මේ පොදු අන්තරය සමාන වන සංඛ්‍යා රටාවක් අපි කියනවා සමාන්තර ශ්‍රේණියක් කියලා. ඊළඟට අපිට වැදගත් වෙන දේ තමයි පොදු අන්තරය.
එතකොට මේ පොදු අන්තරය කියලා කියන්නේ මුල් පදය හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර සංඛ්‍යාව අඩු කළ විට ලැබෙන අගය. මෙන්න මේ අගය සමානයි. එතකොට මේකට අපි කියනවා විශේෂ නමක් පොදු අන්තරය. දැන් එතකොට අපි දන්නවා මේ සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම සමාන්තර ශ්‍රේණියක් හඳුනා ගන්න විදියක් දැන් අපි දන්නවා. එතකොට ඊළඟට අපිට වැදගත් වෙන්නේ මේ පාඩමේදී මේ සමාන්තර ශ්‍රේණිය ආශ්‍රිතව ගණන් හදනකොට අපිට ඊළඟට වැදගත් වෙන දේ තමයි මෙන්න මේ සූත්‍ර. වැදගත් වෙන සූත්‍ර තුනක් තියෙනවා. අපි ඊළඟට මේ සමාන්තර ශ්‍රේණිය ආශ්‍රිතව තියෙන සූත්‍ර ගැන සලකලා බලමු. අපිට ගණන් හැදීමේදී ගොඩක්ම වැදගත් වෙන්නේ මෙන්න මේ සූත්‍ර ටික. මේ තමයි සමාන්තර ශ්‍රේණිය ආශ්‍රිතව අපිට හමු වන පළවෙනි සූත්‍රය. මේ tn කියලා කියන්නේ n වන පදය. ඒ කියන්නේ අපි නොදන්නා පදයක්. අපිට හොයන්න ඕන පදය තමයි n වෙනි පදේ විදිහට අපි ගන්නෙ. එතකොට මේ a කියලා කියන්නේ මුල් පදය. ඊළඟට මේ n කියලා කියන්නේ අපි කලින් කතා කර විදිහටම හොයන්න ඕන පදය. ඊළඟට මේ d කියලා කියන්නේ පොදු අන්තරය. එතකොට මේ තමයි සමාන්තර ශ්‍රේණියක නොදන්නා පදයක් හොයන සූත්‍රය. අපිට ඊළඟට වැදගත් වෙන සූත්‍රය තමයි සමාන්තර ශ්‍රේණියක පද සංඛ්‍යාවක් නැත්නම් පද 10ක එකතුව පද 20ක එකතුව ඒ විදිහට පද සංඛ්‍යාවක එකතුවක් දුන්නොතින් අන්න ඒක හොයන සූත්‍රය. මේ සඳහා සූත්‍ර දෙකක් තියෙනවා. අපි මේ සූත්‍ර දෙකෙන් ගණන සෑදීමේදී දීලා තියෙන දත්තයන්ට අනුව වඩාත්ම උචිත නැත්නම් වඩාත්ම ලේසි සූත්‍රය තෝරගන්නවා. ඒතර ඒ සඳහා වන සූත්‍ර තමයි Sn සමානයි n බෙදීම 2 සංගල වරහන් ඇතුලේ 2a ධන n ඍණ 1 වාරයක් d කියන එක සූත්‍රයක් තියෙනවා. ඒ විදිහටම තව සූත්‍රයක් තියෙනවා Sn සමානයි n බෙදීම 2 වරහන් ඇතුලේ a ධන l. මෙන්න මේ සූත්‍ර දෙක. එතකොට මේ සූත්‍රවල අපි නොදන්න පද විදිහට තියෙන්නේ නැත්නම් නොදන්න සංකේත විදිහට මෙතන තියෙන්නේ Sn කියන එක. Sn කියලා කියන්නේ පද සංඛ්‍යාවක එකතුව. නැත්නම් ඓක්‍ය කියලාත් කියන්න පුළුවන්. ඊළඟට අපි දන්නේ නැති දැන් මෙතන n කියලා කියන්නේ අවශ්‍ය පදය. අපි හොයන පද ගාන තමයි n විදිහට ගන්න. ඊළඟට a කියන්නේ මුල් පදය. id කියලා කියන වල දන්නවා පොදු අන්තරය. ඊට පස්සේ අපිට ආයෙ තියෙන්නේ l. සිම්පල් l වලින් අපි කියන්නේ අවසාන පදය. අවසාන පදය. එතකොට මෙන්න මේ සූත්‍ර තුන තමයි අපිට මේ සමාන්තර ශ්‍රේණිවලදී හමු වන සූත්‍ර ටික. අපි දැන් බලමු මෙන්න මේ සූත්‍රය යොදාගෙන කොහොමද ගණන් හදන්නේ කියලා. ඔයාලට මේ ගමම මතක් කරන්න ඕනේ අපේ මේ ටියුටර් channel එක subscribe කරන්න. ඒ සඳහා ඔය පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා ඒ ඉස්සරහින් එන bell icon එකත් click කරලා තියන්න. එතකොට තමයි අපි දාන videos ඔයාලට එවෙලෙම බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, දැන් අපි මේ ගැටලුව වෙත යමු. ශිෂ්‍යයෙක් හිස් ගිනිපෙට්ටි පේලි වශයෙන් තබා මෙහි දැක්වෙන ආකාරයේ රූප සකස් කරයි. පළමු වන පේලියේ ගිනිපෙට්ටි 1ක්ද, දෙවන පේලියේ ගිනිපෙට්ටි 3ක්ද, තුන්වන පේලියේ ගිනිපෙට්ටි 5ක්ද තබා ඇත. මේකේ පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඉහත ආකාරයේ පේලි 6ක් ඇති රූපයක පස්වන පේලියේ හා 6 වන පේලියේ ඇති ගිනිපෙට්ටි සංඛ්‍යාව වෙන වෙනම ලියන්න. දැන් අපි බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. මේ රූපය ඔබේ පහසුවට මම මෙතන මෙහිම පිටපත් කරගත්තා. දැන් අපි බලමු මේකේ කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන පළවෙනි පේලිය. පළවෙනි පේලියේ ගිනිපෙට්ටි 1යි. ඊළඟට දෙවෙනි පේලියේ ගිනිපෙට්ටි 3යි. තුන්වෙනි පේලියේ ගිනිපෙට්ටි 1 2 3 4 5යි. එතකොට මේ හතරවෙනි පේලියේ ගිනිපෙට්ටි තියෙනවා 1 2 3 4 5 6 7යි. ඔන්න මෙන්න මේ තමයි ගිනිපෙට්ටි තියෙන විදිය. පළවෙනි පේලියේ 1යි, දෙවෙනි පේලියේ 3යි, තුන්වෙනි පේලියේ 5යි, හතරවෙනි පේලියේ 7යි. දැන් මේ ප්‍රශ්නේ පළවෙනි කොටසේ අහන්නේ මේ විදිහේ මේ ගිනිපෙට්ටි තියෙනකොට මේකේ දැන් මෙතන පළවෙනි පේලිය, දෙවෙනි පේලිය, තුන්වෙනි පේලිය, හතරවෙනි පේලිය, ඊළඟට පස්වෙනි පේලිය සහ හයවෙනි පේලියේ තියෙන ගිනිපෙට්ටි සංඛ්‍යාව තමයි අපෙන් අහන්නේ. ඒකට දැන් මේකේ මේ රටාවක් පේනවා ඔයාලට. මෙතන තියෙන්නේ 1යි, ඊළඟට 3යි. ඒ අතර පරතරය නැත්තම්
අන්තරය 3න් එකක් අඩු කරාම 2යි. මෙතනත් 5න් 3ක් අඩු කරාම 2යි. මෙතනත් 7න් 5ක් අඩු කරාම 2යි. එතකොට මෙන්න මේ පොදු අන්තරය සමානයි. ඒ කියන්නේ පොදු අන්තරය සමාන නම් මේක අනිවාර්යයෙන්ම තියෙන්නේ සමාන්තර ශ්‍රේණියක් විදියට. එතකොට මේකේ රටාවට අනුව 1 3 5 7 ඊළඟට එන්න ඕන පද විදියට තියෙන්නේ. මේක හරියම ලේසි. දැන් මෙතන සමාන්තර ශ්‍රේණියක් විදියට 2 2 තමයි එකතු වෙන්නේ. එතකොට මෙතන 4 2ක් එකතු කරාම 9යි. 9කට 2ක් එකතු කරාම 11යි. ඒ කියන්නේ මේ තමයි 5 වෙනි පේළියේ තියෙන ගිනි පෙට්ටි. මේ තමයි 6 වෙනි පේළියේ තියෙන ගිනි පෙට්ටි සංඛ්‍යාව. එතකොට අපි ලියමු 5 වෙනි පේළියේ තියෙන ගිනි පෙට්ටි සංඛ්‍යාව අපි හොයාගත්තේ කියන්නේ මේ 4ට තව 2ක් එකතු කරාම එන්නේ 9යි. 6 වෙනි පේළියේ තියෙන ගිනි පෙට්ටි සංඛ්‍යාව 11යි. මේ තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. ඊළඟට අපිට අහන්නේ දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේදී අපෙන් අහන්නේ පේළිවල තබා ඇති ගිනි පෙට්ටි සංඛ්‍යා පිළිවෙලින් ලියූ විට ඒවා කුමන ශ්‍රේණියකට අයත් වේද? එතකොට මේක තමයි අපිට දෙවෙනි කොටසේදී අහන්නේ. මේ ප්‍රශ්නේදී කියලා තියෙන විදිහට මේ පේළිවල තියෙන ගිනි පෙට්ටි සංඛ්‍යාව නැත්නම් සංඛ්‍යා ලියාගත්තම 1 3 5 7 9 11 මේ විදිහට තමයි තියෙන්නේ දිගට. එතකොට මෙන්න මේ ශ්‍රේණිය නැත්නම් මේ සංඛ්‍යා අනුක්‍රමණයක් තියෙන මේ සංඛ්‍යා අනුක්‍රමණයේ මොන සංඛ්‍යා ශ්‍රේණියක්ද කියලා තමයි මේක අහන්නේ. නැත්නම් මේ සංඛ්‍යා පිළිවෙලින් ලියු. මේක අහන්නේ මෙන්න මේ සංඛ්‍යා ටික පිළිවෙලින් ලියු විට මේක කුමන ශ්‍රේණියකට අයත් වේද කියලා. එතකොට මම මේ ශ්‍රේණිය මේ ලියලා තියෙනවා මෙතන 1 3 5 7 9 11 මේ විදියට. එතකොට දැන් මේක සමාන්තර ශ්‍රේණියක් කියලා දැන් අපි දන්නවා. එතකොට මේක අපි සමාන්තර ශ්‍රේණියක් කියලා ඔප්පු කරන්න නම් ඒකට හේතුව වන මෙන්න මේ පොදු අන්තරය සමානයි කියන අපි පෙන්වන්න ඕන. මේ හැම එකෙම පොදු අන්තරය සමානයි. එතකොට මෙතන පොදු අන්තරය විදිහට තියෙන්නේ 3න් එකක් අඩු කරාම 2යි. මෙතනත් 5න් 3ක් අඩු කරාම 2යි. මෙතනත් 2යි. පොදු අන්තරය විදිහට 2 තමයි තියෙන්නේ. එතකොට ඒක නිසා තමයි මේක සමාන්තර ශ්‍රේණියක් කියලා අපි කියන්නේ. එහෙනම් මේක ලියමු අපි. මෙය සමාන්තර ශ්‍රේණියකි. හේතුව විදිහට ලියමු. පොදු අන්තරය සමාන බැවිනි. එතකොට මේක උත්තර විදිහේ මේ සමාන්තර ශ්‍රේණිය. පොදු අන්තරය 2යි. දැන් අපි බලමු මේකේ තුන්වෙනි කොටස. නැත්නම් මේකේ තියෙන අවසාන කොටස. ඉහත ආකාරයට පේලි 10කින් යුත් රූපයක් සකස් කළ විට එහි 10 වන පේලියේ ඇති ගිනි පෙට්ටි සංඛ්‍යාව කීයද? දැන් මේ තුන්වෙනි එකට උත්තරේ ලියද්දී අපිට ඕන වෙනවා අපි කලින් හොයාගත්ත සූත්‍ර. මේ සූත්‍රය ගත්තට පස්සේ මේ සූත්‍රයෙන් කරන්නේ මොනවා හරි නොදන්න පදයක් හොයාගන්න එක. ඒකට දැන් ඒක තමයි මෙතන අහලා තියෙන්නේ. මෙතන අහලා තියෙන්නේ 10 වන පේලියේ ඇති ගිනි පෙට්ටි සංඛ්‍යාව. ඒ කියන්නේ 10 වන පේලිය කියන 10 වන පදය වෙන විදිහට කිව්වොත් 10 වන පදයේ තියෙන ගිනි පෙට්ටි සංඛ්‍යාව. ඒ කියන්නේ 10 වන පදයේ තියෙන අගය තමයි හොයන්න ඕන. එහෙනම් අපි මේකට කියන සූත්‍රය තමයි Tn සමානයි a ධන n ඍණ එක වාරයක් d කියන සූත්‍රය තමයි අපි මේකට යොදාගන්නේ. එතකොට අපි ලියමු දැන් මේ 10 වන පේලිය නිසා 10 වන පේලියේ ඇති ගිනි පෙට්ටි සංඛ්‍යාව Tn ලෙස ගනිමු. දැන් අපි උත්තරේ ලියමු මේකට ආදේශ කරලා. එතකොට මේක තමයි සංඛ්‍යා රටාව. ඒක මම වෙනම ලියා ගන්නම්. සංඛ්‍යා රටාව තිබුණේ. දැන් මේක සංඛ්‍යා රටාව තිබ්බේ 1 3 5 7 9 11 මේ විදිහට තමයි ඉස්සරහට සංඛ්‍යා රටාව තිබ්බේ. එතකොට දැන් මේකේ මේ a කියලා කියන්නේ මුල් පදය. මුල් පදයේ විදිහට මෙතන තියෙන්නේ 1. n විදියට එන්නේ 10 වන පදය නිසා n වලට එන්නේ 10. d කියලා කියන්නේ පොදු
අන්තරය. එතකොට පොදු අන්තරය හොයන විදිය මේ පදයෙන් මේක අඩු කරන්න ඕන. උත්තරය 2යි. එහෙනම් පොදු අන්තරය 2යි. දැන් එතකොට අපි මේ සූත්‍රයේ තියෙන මේවට ආදේශ කරලා බලමු. tn සමානයි a කියලා කියන්නේ 1 ධන n ඍණ එක වාරයක් කියන්නේ 10 ඍණ 1 d d කියලා කියන්නේ 2යි. අපි දැන් මේක ආදේශ කරා. එහෙනම් මේක සුළු කරමු. දැන් අපි මේ සුළු කිරීමේ පිළිවෙලට අනුව මේක සුළු කරමු. වරහණ ඇතුළ 9 මෙතන ගුණ කිරීම 2. මෙතන උත්තරේ විදිහට ළඟට එන්නේ 9 2 18යි 19යි. එහෙනම් tn විදියට එන්නේ 19යි. tn කියන එක අපි මෙතන ලිව්වා ගිනි පෙට්ටි සංඛ්‍යාව කියලා. එතකොට ගිනි පෙට්ටි සංඛ්‍යාව 19යි. එතකොට මේක තමයි මෙතනදී උත්තරේ විදියට එන්නේ. අපි දැන් බලමු මේ විදියෙම තියෙන තවත් ගානක්. එතකොට මේ ගානේ තියෙන්නේ සමාන්තර ශ්‍රේණියක n වන පදය 5යි n ඍණ 3 වේ. ඒකේ පළවෙනි කොටස විදියට අහන්නේ ශ්‍රේණියේ මුල් පද 3 ලියන්න. දෙවෙනි කොටස විදියට අහන්නේ ශ්‍රේණියේ 10 වන පදය සොයන්න. තුන්වෙනි කොටස විදියට එකෙන් අහන්නේ 57 වන්නේ ශ්‍රේණියේ කීවෙනි පදයද? හතරවෙනි කොටස විදියට අහන්නේ ශ්‍රේණියේ මුල් පද 10ෙහි ඓක්‍ය සොයන්න. එතකොට මේක තමයි ප්‍රශ්නය. අපිට මේකේ n වෙනි පදේ දීලා තියෙනවා. එතකොට ඒ කියන්නේ tn සමානයි මේක දීලා තියෙනවා 5n ඍණ 3 කියලා. දැන් මේ n වන පදේ දීලා තියෙනවා කියන්නේ අපිට සාමාන්‍යයෙන් ඕන පදයක් තියෙනවා නම් හොයන්න ඕන පදේ මෙතන හොයන කෙටි සූත්‍රයක් විදිහට තමයි මේ n වෙනි පදේ දෙන සූත්‍රයකින් අපිට දීලා තියෙන්නේ. එතකොට මේකේ පළවෙනි කොටස අපි බලමු ඉක්මනටම පළවෙනි කොටසට. මේක පළවෙනි කොටස අහලා තියෙන්නේ ශ්‍රේණියේ මුල් පද 3 ලියන්න කියලා. ඒක මුල් පද 3 ලියනවා නම් ඒක පළවෙනි පදේ විදිහට ලියන්නේ t1. t1 සමානයි මේ සූත්‍රයට ආදේශ කරන්න තියෙන්නේ. ඒකට මේ n වෙනුවට දාන්නේ 1 කියලා. 5 ගුණ කිරීම n වෙනුවට තියෙන්නේ 1 ඍණ 3. ඒකට මේක සුළු කරාම t1 විදිහට එනවා. ඒ කියන්නේ පළවෙනි පදේ විදිහට එනවා. 5 1 5යි. 5න් 3ක් ගියාම 2යි. මේ තියෙන්නේ පළවෙනි පදේ. t1. ඊට t2 විදිහට ලියන්න පුළුවන්. ඒ විදිහටමයි 5 ගුණ කිරීම. එතකොට n වෙනුවට දාන්නේ 2. ඍණ 3. 5 2 10න් 3ක් අඩු කරාම 7යි. තුන්වෙනි පදේ විදිහට t3. එතකොට ඒක හොයන්නේ 5 ගුණ කිරීම n වෙනුවට දාන්නේ 3 ඍණ 3. 5 3 15යි. 15න් 3ක් අඩු කරාම 12යි. t3 සමානයි 12යි. එහෙනම් පළවෙනි පදය 2යි, දෙවෙනි පදය 7යි, තුන්වෙනි පදය 12යි. එතකොට ඒක තමයි මේකේ අහන්නේ. ඊළඟට මේකේ දෙවෙනි කොටසදී අහන්නේ ශ්‍රේණියේ 10 වන පදය සොයන්න කියලා. එතකොට මේ 10 වන පදය සොයන්න කියන්නේ අර ඉස්සෙල්ල විදියමයි. මෙතන සූත්‍රය තිබ්බා tn සමානයි 5යි n ඍණ 3 කියලා. එහෙනම් 10 වෙනි පදය හොයනම නම් ඉස්සෙල්ල විදියමයි මේ n වෙනුවට 10 ආදේශ කරන්න තියෙන්නේ. 5 ගුණ කිරීම 10 ඍණ 3. මම හිතනවා ඔබට තේරෙන්නේ නැති කියලා. එතකොට මේ n වෙනුවට දාන්නේ 10. එතකොට මෙතන 5 10 50යි. 50න් 3 අඩු කරාම 47යි. ඊටාම ලීසියෙන් අපිට මේකට උත්තරේ ගන්න පුළුවන්. මේ තියෙන්නේ දෙවෙනි එකට උත්තරේ 47යි. ඊළඟට අපිට අහන්නේ තුන්වෙනි කොටසදී 57 වන්නේ ශ්‍රේණියේ කීවෙනි පදයද? මේ 57 වන්නේ කියලා අහන්නේ මෙතන තිබ්බ 10 වන පදය 47යි කියලා. එතකොට දැන් මේ දීලා තියෙන 57 වන්නේ. එහෙනම් 57 කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන පදේ තමයි 57. එතකොට n තමයි හොයන්න ඕන. n කියලා කියන්නේ කීවෙනි පදයද කියලා. එහෙනම් අපි මේ සූත්‍රයට අනුව ආදේශ කරමු. මෙතන සූත්‍රය දීලා තිබ්බ tn සමානයි 5යි n ඍණ 3 කියලා. එතකොට මේ 57 වන්නේ නිසා මෙතන tn වෙනුවට දැන් ලියන්නේ 57. එතකොට මෙතන 5 හරි මෙතන n කියන එක අපි දන්නේ නෑ ඍණ 3. මෙන්න මේක තමයි ආදේශ කරාට පස්සේ එන විදිය. ඊළඟට අපි මේක සුළු කරනකොට සමීකරණයක් විදිහට තමයි තියෙන්නේ. සමීකරණයක් නම් සමාන ලකුණක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම සමාන ලකුණු දෙපස පද තියෙනවා. මේ පද වෙන්නේ සමාන ලකුණකින් හෝ නැත්නම් ධන නැත්නම් ඍණ වගේ එකකින් තමයි පදයක් කියන එක වෙන් කරන්නේ. ಗುಣ කිරීම බෙදීම වලින් අපි පද වෙන් කරන්නේ නැහැ.
ඒක හොඳට මතක තබාගෙන අපි දැන් මේක සුළු කරමු. එතකොට මෙතනදී මේ n කියන එක තමයි එක පැත්තක තනි කරගන්න ඕන. එතකොට දැන් මේ පැත්තේ තියෙන්නේ 5n ඍණ 3. මේ පැත්තට අනවශ්‍ය පදය. ඒක තමයි ඍණ 3. මේ ඍණ 3 අනිත් පැත්තට ගන්න ඕන. එහෙනම් ඍණ 3 අයින් කරන්න නම් ධන 3ක් විදියට දෙපැත්තටම සමීකරණයක් නම් අනිවාර්යෙන් එක පැත්තට කරන වැඩේ අනිත් පැත්තට කරන්න ඕන. ඒක නිසා මෙතන 57 සමානයි 5n ඍණ 3. මේ ඍණ 3 අයින් කරන්න මේ පැත්තට ධන 3ක් දානවා. ඒ විදියටම ඒක නිසාම සමීකරණය නිසා අනිත් පැත්තට ධන 3ක් දානවා. නැත්නම් එකතු කරනවා. එතකොට දැන් මෙතනදී ඍණ 3ට ධන 3 කැපිලා යනවා. මේ පැත්ත ඊළඟට 57යි 3යි. 57යි 3යි එකතු වෙනවා. එතකොට උත්තරේ එන්නේ එතන 60යි. 60 සමානයි 5යි n. දැන් අපිට n කියන එක තමයි හොයාගන්න ඕන. එතකොට එතනදී මෙන්න මෙතන තියෙන්නේ ಗುಣ කිරීමකින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ ಗುಣ කිරීමක් නිසා සමීකරණය විසඳද්දී මේ 5 කියන එක අයින් කරගන්න ඕන නිසා අපි මේක 5න් බෙදනවා. සමීකරණයක් නිසා ඒක අනිත් පැත්තෙනුත් 5න් බෙදනවා. එතකොට මෙතන මේ 5 කැපිලා ගිහිල්ලා එක පැත්තක n ඉතුරු වෙනවා. අනිත් පැත්තේ 65න් බෙදුවට පස්සේ උත්තරේ 12යි. ඒ කියන්නේ මේ 57 වන්නේ මෙම ශ්‍රේණියේ 12 වෙනි පදය. එම නිසා උත්තරේ ලියනවා 57 වන්නේ ශ්‍රේණියේ 12 වන පදයයි. මේක තමයි උත්තරේ. 57 වෙනි ශ්‍රේණියේ 12 වන පදයයි. මම හිතනවා ඔබට මේ සුළු කිරීම තේරුම් යන්නේ නැති කියලා. ඊළඟට අපි මේකේ 4 වෙනි කොටසට යමු. මේ ප්‍රශ්න 4 වෙනි කොටසේදී අපි අහලා තියෙන්නේ ශ්‍රේණියේ මුල් පද 10හි අයික්‍ය සොයන්න. අපි දැන් යමු ආයෙම මුලදී අපි සූත්‍ර ටික ඉගෙන ගත්තා. සූත්‍ර ටික ඉගෙන ගත්ත තැනදී අපි ඉගෙන ගත්තා මෙන්න මේ පදවල අයික්‍ය සොයන සූත්‍ර දෙකක් ගැන. මෙන්න මේ සූත්‍ර දෙක. මේ සූත්‍ර දෙකෙන්ම අපිට පුළුවන් පද සංඛ්‍යාවක් දුන්න මේ පද සංඛ්‍යාවේ තියෙන අයික්‍ය සොයන්න. එතකොට දැන් මේකේ අහලා තියෙන්නේ 10 වන පදෙහි අයික්‍ය. මේ 10 වෙනි පදෙහි අයික්‍ය කියනකොට දැන් අපි ඉගෙන ගත්තා මේ සූත්‍ර දෙකේදී මේ සූත්‍ර දෙකෙන්ම කරන්නේ පදවල අයික්‍ය සොයනවා. එතකොට දැන් අපි මේ ප්‍රශ්නේදී මුල පදෙත් දන්නවා අග පදෙත් දන්නවා. එහෙම වෙද්දී අපිට පුළුවන් මෙන්න මේ සූත්‍රයෙන් හදන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ සූත්‍රයෙන් හදන්න. හැබැයි මේ සූත්‍ර දෙකෙන්ම හැදුවම එන්නේ එකම උත්තරේ. දීලා තියෙන දත් අනුව අපිට පුළුවන් මේ සූත්‍ර දෙකෙන් වඩාත්ම උචිත නැත්නම් වඩාත්ම පහසු සූත්‍රය තෝරගන්න. අපි බලමු දැන් මේ සූත්‍ර දෙකට අදාළව මේ ගානේ දීලා තිබ්බ සංඛ්‍යා රටාව තමයි 2 7 12 මේ විදිහට දීලා තිබ්බා. ඊට පස්සේ 10 වෙනි පදෙත් අපි හොයාගත්ත දෙවෙනි කොටසේදී 47යි කියලා. එතකොට මේ පද 10ක එකතුවක් තමයි දැන් අපෙන් අහන්නේ. පද 10ක එකතුව අහද්දි දැන් අපි දන්නවා මේකේ A සමානයි 2යි. මේ විදිහටම L ඒ කියන්නේ අවසාන පදය අවසාන පදෙත් අපි දන්නවා 47යි. මේ දෙකම අපි මීට පෙර කොටස් වලදී හදාගත්තා. මෙන්න මේ සූත්‍ර දෙකෙන් වඩාම පහසු සූත්‍ර විදිහට අපිට පුළුවන් තෝරගන්න මෙන්න මේ සූත්‍රය. මේ දෙවෙනිට තියෙන සූත්‍රය. එතකොට අපි මේකට ආදේශ කරමු දැන්. Sn සමානයි n බෙදීම 2 a ධන l. මේ සූත්‍රයට අපි මේක ආදේශ කරාට පස්සේ අපිට පුළුවන් ලේසියෙන් උත්තරේ ගන්න. Sn වෙනුවට දැන් දාන්නේ 10 වෙනි පදේ නිසා S10. n කියන්නේ එතකොට 10 බෙදීම 2 a කියන එක අපි හොයාගත්තා මෙතන 2යි කියලා. l කියලා කියන්නේ 47යි. දැන් අපි මේක සුළු කරාට පස්සේ අපිට පුළුවන් මේ පද 10 එකතුව ගන්න. මෙතන 10 බෙදීම 2 කියන්නේ 5යි. මෙතන ගුණ කිරීම මෙතනදී 47යි 2යි 49යි. 49 ඒවා 5ක්. 49 ඒවා 5ක් එනවා 245යි. දැන් අපිට මේක උත්තරේ විදිහට එන්නේ 245යි. ඒ කියන්නේ මේකේ මුල් පද 10හි එකතුව 245යි.
මේක තමයි එතකොට මෙතන තියෙන උත්තරේ. මම හිතනවා අද ඔයාලට මේ කියලා දීපු සමාන්තර ශ්‍රේණී ආශ්‍රිත ගැටලු විසඳීම හොඳට තේරුම් යන්න ඇති කියලා. ඔයාලට මේ පිළිබඳව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා මේ යට තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ විදිහටම ඔයාගේ යාළුවන්ටත් මේ channel එක ගැන කියලා එයාලත් මේ channel එකට එකතු කරන්න. තව ඉස්සරහටත් අපි මේ ආකාරයටම ගණිත ගැටලු සමගින් හමු වෙමු. එතකන් සුබ දවසක්.